පැටුදේ පන්ති ආරම්භ කරමු. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් පහුගිය දවස් දෙක තුනේ පන්තියට සහභාගී වෙන්න බැරි වුණා. පන්තිය පවත්වන්න බැරි වුණා. ඉතින් අද දවසෙත් උදේවරුේ පවත්වන්න තිබ්බේ. නමුත් මම කොහොම හරි ඒකත් කැන්සල් නොවෙන්න අතිරේක වේලාවක් දාලා ඔයාලා වෙනුවෙන් පන්ති අරගෙන ආවා. ඉතින් පුතේ පන්තියේ ආරම්භයේදීම මතක් කරනවා ඔයාලට මේ වෙනකොට ෆිසිකලි පන්ති ආරම්භ කරන්න නම් ලැබෑ ගැනීමේ කටයුත්තක් සිද්ධ වෙනවා පන්ති සඳහා. මම අද හවසේදී කොහොමද මේ ගෲප් වල ළමයි ඉන්නේ කියන එක ඔයාලට දැනුවත් කිරීම කරනවා. මම හිතනවා හැකි ඉක්මනින් පන්තියට යන්න ගිහිල්ලා නම් ලබා දීම සිද්ධ කරන එක වඩාත් හොඳයි කියලා. මොකද ඊට පස්සේ ගෲප් දිනුනට පස්සේ ඔයාලට දිගටම මේ දවස් දෙකත් ඔන්ලයින්ම කරන්න සිද්ධ වෙයි. එහෙම නැතුව මම හිතනවා ආයි නැවතත් කියන අවස්ථාවක් නැහැ. බලවයි ගැන දැනුවත් කිරීම දෙමව්පියන්ගේ ගැන දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙනවා. මගේ හැරිච්ච දවස් දෙකේ වැඩ කටයුතු ටික මම එක ඉක්මනින් කවරින් එක දාලා දෙන්නම් පුතේ. හේතුව දන්නවා ඇති ඔයාලට දැනුවත් කිරීම කරලා තිබ්බා මම දැක්ක ගෲප් එකේ. ඉතින් ඒ සාධාරණ හේතුවක් මත මට මේ දවස් දෙකේ මානසික මට්ටමක් නැහැ පුතේ පන්තිය පවත්වාගෙන යන්න. හොඳයි. මම ප්‍රතිශත තේමාව යටතේ ගැටළු සාකච්ඡා කිරීම කරනවා. අද දවසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අදාළ ප්‍රතිශත ගැටළු ටික තමයි ඔයාලට සාකච්ඡා කරන්න. මුල්ම පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට තුන්වෙනි ප්‍රශ්නය කරනවා. මුල්ම පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 3. නවසීලන්තයේ කිරිගවේ ආනයනයේදී 35%ක තීරුබදු ප්‍රතිශතයක් අය කරයි. ආනයනක මිල රුපියල් 50000ක් වූ ගවේ ගොවි මහතෙක් ආනයනය කරයි. ගවයෙක් ගෙන්නනවා නම් 35%ක බද්දක් ගහනවා. රුපියල් 50000ක් වෙන ගොනෙක්ව ගෙන්නනවා නම් ලංකාවට. තීරුබදු ගෙවීමේ පසු ගවයාගේ වටිනාකම සොයන්න. මොකද වෙන්නේ? රුපියල් 50000ක් වටින ගවයට 35%ක තීරුබද්දක් ගෙවුවාම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙන 50,135 බලමු කියන එක. 5 සරක් 5 25 5 දානවා දෙකක් විතරයි. 5 සරක් 3 15යි 2යි 17යි. මේ බිංදු දෙක අගට දාන්න. රුපියල් 10500ක බද්දක් වදින. එතකොට 50000ට 10500 එකතු කරාම තීරුබදු අය කරාට පස්සේ ගවයාගේ වටිනාකම වෙනවා රුපියල් 67500ක්. රුපියල් 67500ක් වෙනවා. ඊළඟට ගොඩ බෑම සහ ප්‍රවාහනය සඳහා රුපියල් 8000ක් වැය වේ. මෙම සියලු වියදම් සඳහා 15%ක එකතු කර අගය මත බද්දක් අය කරයි නම් ගෙවිය යුතු මුළු බදු මුදල සොයන්න. මොකද වෙන්නේ? ඊට අමතරව මේ යන වියදමට අමතරව 67500ට අමතරව තව 8000ක මුදලක් වැය වෙනවලු ගොඩ බෑම සහ ප්‍රවාහනය සඳහා. 67500ට 8000ක් එකතු කරා 0.05යි 7යි 5යි 5 දාන එකක් ඉතුරුයි 7යි. රුපියල් 75500ක් මේ ගවයට වියදම් වෙනවා. හරිද? ඔය සියලු වියදම් වලින් පස්සේ තවත් වියදමක් තියෙනවා. ඒ මොකද්ද? 15%ක එකතු කර අගය මත බද්දක්. වැඩ බද්දක් ගන්නවලු 15%ක. නම් ගෙවිය යුතු එම බදු මුදල සොයන්න. කියන්නේ මෙයා ගෙවන්න ඕන වැඩ බද්ද කීයද කියලා. මේ සියලු වියදම්නේ ගවයන් සඳහා 75500. මේකට තවත් 15%ක පුතේ වැට් එකක් ගන්නවා. මේකෙන් 15%ක් ආයිත් බලන්න ඕනේ කීයද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. වැඩි කරමු. 15 5 75න් 5 දානවා 7ක් ඉතුරුයි. 15 5 75 7 82 දෙක දානවා 8ක් ඉතුරුයි. 15 7 105යි අර 8යි 113. right. ඔන්න දින. රුපියල් 11325ක් මෙයාට වැඩ බද්ද විදියට ගෙවන්න සිද්ධ වෙනවා. ඒකෙන් 75500 15ක් බැලුවා. රුපියල් 11325. එහෙනම් මේ ගවයා සඳහා ගෙවීමට සිදු වෙන වැඩ බද්ද 11325යි. right. ප්‍රතිශතනේ හදාගන්න ඉතින්. ඒ කොටස හදාගන්න. ඉක්මනින් යමු.
ඊළඟ පේපර් එකට යනවා මම. ඊළඟ පිටු අංක 12 බෙල්ල ගන්න පුතේ. පිටු අංක 12. මිනිසෙක් ව්‍යාපාරයක් සඳහා රුපියල් 2,50,000ක මුදලක් මූල්‍ය ආයතනයකින් ණයට ගන්න. හරිද? ඒ සඳහා 112ක වාර්ෂික සුළු පොලියක් අය කරයි. ඕමෙන් රුපියල් ලක්ෂයක් 115ක වැළි පොලියක් ගන්න බැංකුවක තැන්පත් කරයි. ලක්ෂ 2කමාරක් ණයට අරගෙන ඒකෙන් ලක්ෂයක් බැංකුවක තැන්පත් කරනවා. වෙන බැංකුවක තැන්පත් කරනවා. වසර දෙක අවසානයේ මූල්‍ය ආයතනයේ ණය ගෙවා දමන්නේ නම් ඔහුට ගෙවීමට සිදුවන මුදල කීයද? දැන් ණයට මේ ගන්නේ ලක්ෂ 2කමාර. ඒක පුතේ අවුරුදු දෙකකින් ගෙවනවා නම් මෙයාට ගෙවන්න සිද්ධ වෙන මුළු මුදල කීයද කියලා. right ඒක බලන්න හොයන විදිහ. බලන්න. වසරක පොලිය. සලාම ගන්නවා වසරක පොලිය සමානයි 2,50,000ක් ණයට ගන්නවා. ඕකෙන් 112ක් පොලිය. ගෙවන්න ඕනේ පොලිය. මේකෙන් 112ක් බලන්න. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 25 12 300යි. බිඳු දෙක අකට දාන්න. රුපියල් 30,000යි අවුරුද්දකට පොලිය. හරිද? දැන් වසර දෙකක් ණය වෙලා ඉන්නවනේ. එහෙනම් වසර දෙකකට පොලිය ගන්නවා. මොකද අවුරුදු දෙකකට පොලිය ගන්න. අවුරුද්දකට 30,000 ගානේ අවුරුදු දෙකකට 30,000 ඒවා දෙකක් රුපියල් 60,000. වසර දෙකකට පොලිය පුතේ 60,000. හරිද මේ පොලිය. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල කොහොමද ගන්නෙ? ණයට ගන්නවා ලක්ෂ 2කමාරයි. ලක්ෂ 2කමාරක් ණයට ගන්නවා. ඒකට පොලිය සෙට් වෙනවා 60,000. ඔය දෙකේ එකතුව රුපියල් 3,10,000. ඔන්න තියෙනවා. දැන් ණය නිදහස් වෙන ගෙවන්න ඕන මුළු මුදල රුපියල් 3,10,000. හරි. වසර දෙක අවසානයේ උට බැංකුවෙන් ලැබෙන මුළු මුදල කීයද? දැන් මොකද කරන්නේ මෙයා ඒකෙන් ලක්ෂයක් බැංකුවක දානවනේ වැල් පොලියට. අන්න ඒකෙන් හම්බ වෙන මුළු මුදල කීයද කියලා. right. ඒක හොයමු මෙන්න මෙහෙම. ලක්ෂයයි දාන්නේ වැල් පොලියට 115ක වැල් පොලියට හොඳේ. ඒකේ ඉස්සලාම වසරක පොලිය සමානයි ලක්ෂයයි දාන්නේ ලක්ෂයෙන් 115 බලන්න කීයද? ලක්ෂයෙන් 115 සුළු වෙනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. එක්වරක් 15යි මේ බිඳු තුන අගට දාන්න 15,000යි. අවුරුද්දකට පොලිය 15,000. පළවෙනි අවුරුද්දට පොලිය උනේ. ඊට පස්සේ වැල් පොලියට හදන්නේ මේ ගාන. වැල් පොලිය ක්‍රමයට මතකයි හදන විදිහ. දෙවන වසරේ මුළු මුදල දෙවෙනි අවුරුද්දේ මුළු මුදල කොහොමද? ලක්ෂයක් බැංකුවට දැම්මා. ඒ දාපු ලක්ෂයට 15,000ක් පොලිය ලැබුණා. දෙවෙනි අවුරුද්දේ මෙයාගේ account එකේ තියෙනවා 1,15,000. මොන දෙවෙනි අවුරුද්දේ තියෙන මුළු මුදල 1.15ක් තියෙනවා බැංකුවේ. හොඳේ. ඊළඟට එනම් මම හදනවා දෙවන වසරට පොලිය. කොහොමද ඒක හොයන්නේ? 1,15,000 වැඩි කරනවා 115. එයි account එකේ තියෙන මුළු මුදලට නෙකුතේ වැල් පොලිය හදන්නේ. නැතුව බැංකුවට දාපු මුදලට නෙමෙයි account එකේ තියෙන මුදල තමයි වැල් පොලිය හැදෙන්නේ. දැන් account එකේ 1,15,000 තියෙන එකේ 115ක් තමයි පොලිය. බලන්න කිදීදී බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. වැඩි කරමු. 15 බිඳු බිඳුවයි. 15 පහ 75 පහ දානවා 7ක් ඉතුරුයි. 15 එක 15යි 7යි 22 දෙක දානවා 2ක් ඉතුරුයි. 15 එක 15 දෙකයි 17. මෙන්න. ඊට දෙවෙනි අවුරුද්දේ පොලිය 17,250. දැන් බලන්න පළවෙනි අවුරුද්දේ 15,000යි පොලිය උනේ. දෙවෙනි අවුරුද්දේ 17,250 ක් එන්න වැඩි වෙනවා. ඒක තමයි වැල් පොලිය කියන්නේ. දැන් අපෙන් අහන්නේ වසර දෙක අවසානයේ යාට හම්බ වෙන බැංකුවෙන් හම්බ වෙන මුළු මුදල කීයද කියලානේ. දැන් මුළු මුදල හොයන්න මොකද කරන්න ඕන? මෙන්න මෙතනට දෙවෙනි අවුරුද්ද පටන් ගන්න මොකද account එකේ තිබ්බා 1,15,000. අන්න 1,15,000ට 17,250ක් එකතු කරන්න. එකතු කරාම එනවා 0.5යි 2යි 1ක් ඉතුරුයි 3යි ඔන්න තියෙනවා. වසර දෙක අවසානයේදී යා බැංකුවට සල්ලි දැම්ම හින්දා ඒ බැංකුවෙන් යාට හම්බ වෙනවා අර දැම්ම මුදලත් එක්ක හොඳ 1,32,250. 1,32,250 ආපහු මෙයාට අතට හම්බ වෙනවා. ව්‍යාපාරික ස්ථානයේ සඳහා වාර්ෂික වටිනාකම රුපියල් 1,20,000කයි තක්සේරු කර ඇත. ඒ සඳහා 6%ක
වාර්ෂික වරිපණම් බද්දක් ගෙවිය යුතු නම් වාර්ෂික වරිපණම් බද්ද කීයද? අද මෙයා මේ බිස්නස් එකක් කරන්නේ. ඒ බිස්නස් එක කරන ගොඩනැගිල්ලට වරිපණම් ගෙවන්න ඕනේ. ඒ වරිපණම් ගාස්තුව සඳහා මේක තක්සේරු කරන්න බෑ ගොඩනැගිල්ල කොච්චරක් වටනවද කියලා. ඒ ගොඩනැගිල්ල තක්සේරු වටනාකම 1,20,000යි කියලා තක්සේරු කරලා තියෙනවා. වාර්ෂික තක්සේරු වටනාකම අවුරුද්දක වටනාකම. හරි. ඕකෙන් 106ක් වරිපණම් ගෙවන්න ඕනේ. මේ වටනාකමෙන් 106ක් වරිපණම් ගෙවන්න. අපෙන් අහනවා එහෙනම් මෙයාට ගෙවන්න සිද්ධ වෙන වරිපණම් ගාස්තුව කීයද? 1,20,000යි ගොඩනැගිල්ල වටනාකම එකෙන් 106ක් බලන්න කීයද? බිඳු දෙකට බිඳු දෙක ඉවත් වෙනවා. 12 72යි මේ බිඳු දෙක අගට දාන්න. ඔන්න දිනනවා. කීයද? රුපියල් 7,200යි. මෙයාට ගෙවන්න සිද්ධ වෙන බද්ද රුපියල් 7,200යි. ඔහුට ව්‍යාපාරයෙන් ලද ලාභය රුපියල් 3,25,000ක් නම් ඔහු වසර දෙක අවසානයේ ණයද බදුද ගෙවා අවසන් වන විට ඉතිරි වන මුදල කීයද කියලා. මොකද වෙන්නේ? මෙයාට මේ බිස්නස් එකෙන් අන්තිමට ලැබෙන ලාභය පුතේ 3,25,000ක් ලාභයක් ලබනවා. බිස්නස් එකෙන් 3,25,000ක් ලාභයක් ලබනවා. එහෙනම් අපෙන් අහනවා බිස්නස් එකෙන් 3,25,000ක් ලාභයක් ලබනවා නම් ඔහු වසර දෙක අවසානයේ ණයද බදුද ගෙවා අවසන් වන විට ඔහු අත ඉතිරි වන මුදල කීයද කියලා. එතකොට ඔන්න හොඳට බලන්න. ඒක ටිකක් හිතන්න තියෙන සීරියස් ප්‍රශ්නයක්. ඒ දන්නවද ඒක පරලව ගන්නත් බෑ. බිස්නස් එකේ ලාභේ 3,25,000. ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් මෙයාට ගෙවන්න තියෙන දේවල් ටික අපි පොඩ්ඩක් ඉස්සලාම කල්පනා කරොත් එහෙම ණයට ගත්ත මුදල 3,10,000. නේද? මේ කියන්නේ ණයට ගත්ත මුදල සඳහා පොලියත් එක්කම 3,10,000 දෙන්න ඕනේ. මේ තියෙන්නේ ගෙවන්න තියෙන මුදල 3,10,000. හරිද අපි ගමුකෝ. ගෙවීම කියලා. අර ගෙවීම වලට මෙතන 3,10,000ක් එනවා. ඇයි ණයට අරගෙන මේ ගේම ගහන්නේ? අනිවාර්යෙන් ඒකත් එක්ක පොලිය 3,10,000 දෙන්න ඕනේ. ඊට අමතරව තව 7,200ක් වරිපණම් ගෙවන්නත් ඕනේ. ඔය ටික තමයි ගෙවීම වෙන්නේ. 7,200 දෙකක්. ඇයි කියලා කාටද හිතන්න පුළුවන්ද? 7,200 දෙකක් දෙන්න ඕනේ ඇයි කියලා කාටද හිතන්න පුළුවන්ද? 7,200 කියන්නේ අවුරුද්දකට වරිපණම් බද්දනේ. මෙයා අවුරුදු දෙකක් නේද? එහෙම නේද කියන්නේ? ඔහු ව්‍යාපාරයේ ලද ලාභය 3,25,000ක් නම් වසර දෙක අවසානයේ අවුරුදු දෙක අවසානයේ දැන් බිස්නස් එකේ ලාභය 3,25,000යි කියලා අරගෙන අවුරුදු දෙකටම වෙන්න ඇති එහෙනම් අවුරුදු දෙකටම ලාභය 3,25,000යි නම් වසර දෙකක් ඉවර වුණාට පස්සේ මෙයාගේ අත ඉතුරු වෙන්නේ කීයද කියලා. එතකොට අවුරුද්දකටනේ වරිපණම් ගාස්තුව 7,200. අවුරුදු දෙකක් ඉන්නකොට 7,200ව දෙකක් දෙන්න ඕනේ. ඒ අවුරුදු දෙකක් වෙනවනේ එතකොට. අවුරුද්දට 7,200 කරා ඊළඟ අවුරුද්දට 7,200ක් දෙන්නවා 7,200 දෙකක්. ඕන්න ඔය ටික තමයි මෙයාගේ ගෙවීම වෙන්නේ. වියදම් ටික වෙන්නේ. එකතු කරමු 0යි 0යි 4යි 7,74 4 දාන එකක් ඉතුරුයි. 1යි මේකයි 2යි 3යි. එතන මෙයාට ගෙවන්න තියෙනවා 3,24,400. ගෙවීම 3,24,400. හරිද? right. එතකොට මෙයාගේ ආදායම මොනවාද ආදායම් කියන්නේ? බිස්නස් එකෙන් අපිට හම්බ වෙනවා කියනවා 3,25,000. හරිද? 3,25,000 ලාභය හම්බ වෙනවනේ බිස්නස් එකෙන්. ඊට අමතරව බැංකුවක සල්ලි දැම්ම නේද? ඒ දාපු සල්ලි වල පොලිය කීයක් එනවද? පළවෙනි අවුරුද්දේ පොලිය 15,000යි. ඒ අමතර ආදායම්නේ. පළවෙනි අවුරුද්දේ පොලිය 15,000යි. ඒක යගා කියනවා. දෙවෙනි අවුරුද්දේ පොලිය 17,250යි. හරිද? 17,250යි. ඊට අමතරව එයා ණයට ගත්ත ලක්ෂ 3ක්. නෑ ලක්ෂ 2කමාරයි ණයට ගන්න. ලක්ෂ 2කමාරක් ණයට ගත්ත ඉච්චර. මේ ටික යාට අතේ තියෙන මුදල. එහෙම නේද කියන්නේ? ව්‍යාපාරයට ලද ලාභය. ඔව්. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගානේ මේ ගාන සම්බන්ධයෙන්. ඒතර අපිට ඕක ගාන හදන්න මේ මුදල අතහැරලා. හරි මේක අතහැරලා තමයි ගාන හදන්නේ. ඒකට ආයෝජනය කරා මේ මුදල වියදම් වෙලා කියලා හිතමු. නැත්නම් මේ ගාන හදන්න බෑනේ. පොඩි විවෘතභාවයක් තියෙනවා, විනිවිදභාවයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා මේ මෙන්න මේ පාර්ට් එක සම්බන්ධයෙන් අපහැදිලි බවක් තියෙනවා. හොඳේ. ඒතර මේ ආදායම් කොහොමද ගිහිලා තියෙන්නේ කියන එක සූටි ගැටලුවක් තියෙනවා. මම දැක්ක මේ විදිහට අරන් ගාන හදන්න අපි මේ විදිහට ගාන කරගෙන යනවා. මොකද මෙයාට ගෙවන්න තියෙන ටික මුලින්ම ලියාගත්තා. 3,10,000ක් අනිවාර්යෙන් ගත්තා. අර ලක්ෂ 2කමාරක් ණයට ගත්තානේ. පොලියත් එක්ක ගෙවන්න ඕනේ. ආදායම් බදු අවුරුදු දෙකකට ගෙවන්න ඕනේ. මේ තියෙන ගෙවීම් ටික. දැන් එයාගේ තියෙන ආදායම් ටික
බිස්නස් එකෙන් 3,25,000ක ලාභයක් ලැබෙනවා. 15,000ක පොලියක් හම්බ වෙනෝනේ. දෙවෙනි අවුරුද්දට ආයි අවුරුදු දෙකක් 17,250ක පොලියක් හම්බ වෙනවා. ඔය ටික එකතු කරමු. මේවා තමයි මෙයාට ලැබෙන ප්‍රොෆිට් ආදායම් ටික. 0යි 5යි 2යි 5යි 10යි 10යි 70යි 10 එකක් ඉතුරුයි 5යි 3යි. මෙන්න එයාගේ ආදායම වෙනවා. එතකොට රුපියල් සමස්ත ආදායම 3,57,250. හරිද? එහෙනම් එයාගේ අවුරුදු දෙක අවසානයේ ඉතිරි වෙන මුදල හොයන්න. කොහොමද මොකද කරන්න ඕනේ? මෙන්න මේ 3,57,250න් මාඩු කරන්න ඕනේ. එයාට ගෙවන්න තියෙන මුදල 3,24,400. අඩු කරාම මෙයාට ඉතුරු වෙන ගාණ එනවා 0යි 5යි 10යි 8යි 6යි 2යි 3යි ඔන්න තියෙනවා. මෙයාට අවුරුදු දෙක අවසානයේ එහෙනම් අත ඉතුරු වෙනවා රුපියල් 32,850. මේ සියලු වියදම් වලින් පස්සේ යාගේ අත ඉතුරු වෙනවා රුපියල් 32,850. 32,850 මේක අර පොඩි ව්‍යාකූල භාවයක් තියෙනවා මේකේ ආදායම සම්බන්ධ කරගත්ත අර අවුරුදු දෙක ඉවර වෙනකොට යාගේ අර ලක්ෂ ණයට ගත්ත ලක්ෂ දෙකමාර වියදම් වෙලාද නැත්නම් යාගාව ඉතිරි වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒක අයින් කරලා එයාගේ ආදායම විදිහට බිස්නස් එකෙන් ලැබපු ප්‍රොෆිට් එකයි අර වැල් පොලියට සල්ලි දානවනේ. ඒකෙන් හම්බෙච්ච අවුරුදු දෙකේ පොලියයි විතරක් අරගෙන ගාන හැදි. ඒතර එයාගේ සමස්ත ආදායම අවුරුදු දෙක ඉවරනකොට 3,57,250ක් වෙනවා. එයාට වියදම් කරන්න තියෙනවා, ගෙවීම් කරන්න තියෙනවා 3,24,400ක්. ඒතර මේ දෙක අතර වෙනසින් එයාගේ අතින් ඉතුරු වෙන මුදල එනවා. ඔන්න ඔහොමයි ඔය ගානට උත්තරය හදන්න. දැන් පොඩි තව ප්‍රශ්නයක් තියෙනවා. ඔය ටික ලියා ගන්න ඔය කියන ඉඩ ඇතිද කියන එක. කොහොම හරි පොඩ්ඩක් ඉතින් ගලපලා ලියා ගන්න.
ඔයාලා 21 වෙනි පිටුව පෙරලා ගන්න. පිටු අංක 21. 21 වෙනි පිටුව. යෝග රචනා ඊළඟ පේපර් එක. තුන්වෙනි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ. එක්තරා මූල්‍ය ආයතනයක රුපියල් 18 රුපියල් 120ක පොලියක් අය කරා. 1000ක් ගත්තොත් 120ක් පොලිය ගන්නවා. පුද්ගලයෙක් එම ආයතන රුපියල් 40000ක් ණයට ගත්තේ. ආයතන විසින් අය කරන සුළු පොලිය ප්‍රතිශතය සොයන්න. ප්‍රතිශතය වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. ණයට ගන්න 1000 නම් ඒ 1000ට පොලිය 120ක් ගෙවන්න එපා. 1000කට 120යි. ප්‍රතිශතය ගන්න ඒක වැඩි කරනවා 100%. ඒක වැඩි කරනවා 100%. 1000ක් ණයට ගත්තොත් පොලිය 120යි. ප්‍රතිශතය ගන්න ඒක වැඩි කරනවා 100%. शुरू කරන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා මේ යට බිංදුවට උඩ බිංදුව කැපෙනවා ඒක 12යි 100ට 12යි ඒසි නා ඒකට තියෙන පොලිය 12යි ඊළඟට වසර 3කට පසු ඔහුට ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුදල කීයද එහෙනම් මෙයා දැන් රුපියල් කීයද ණයට ගන්නවා කියන්නේ මෙයා 40000යි රුපියල් 40000ක් ණයට ගත්ත කෙනෙක් මේ පොලිය යටතේ 112ක පොලිය යටතේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල ණයෙන් නිදහස් වෙන ගෙවන මුළු මුදල කියලා. දේශින පුතේ සලාම වසරකට පොලිය ලබා ගන්න. අවුරුද්දකට පොලිය කොහොමද 40000ක් ණයට ගන්නවා. 112යි එකකින් පොලිය වැටෙනවා. මේකෙන් 112. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 12ක් 4 48යි. මේ බිංදු දෙක අගට දාන්න. කීයද? අවුරුද්දකට පොලිය රුපියල් 4800 අවුරුද්දකට. එන්න දැන් වසර 3ක් ණය වෙලා ඉන්නවනේ. එහෙනම් වසර 3කට පොලිය ගමු. ඔය අවුරුදු 3කට පොලිය. වසරකට පොලිය 4800 නම් අවුරුදු 3කට ඒ වගේ 3ක්. 3 අර බිංදු බිංදුවයි. 3 අර බිංදු බිංදුවයි. 3 අරකට 24න් 4 දානවා දෙකක් ඉතුරුයි. 3 අර 4 12යි දෙකයි 14යි. අවුරුදු 3කට පොලිය කීයද රුපියල්? 14400. 14400 අවුරුදු 3ටම පොලිය. වැදගත්ද? දැන් අපෙන් අහන්නේ අවුරුදු 3 අවසානයේ ණය නිදහස් වෙනකන් ගෙවන්න ඕන මුළු මුදල කීයද කියලා. කොහොමද පුතේ මුළු මුදල ගන්නෙ? හරිම සරලයි ඒක. ඒ කොහොමද? ණයට ගන්න ඕනේ 40000 අනිවාර්යෙන් ණයට ගත්ත ගාන දෙන්න ඕනේ. 40000 ගෙවන්න ඕනේ. ඊට අමතරව 14400ක් පොලිය සෙට් වෙනවා අවුරුදු 3ට. එකතු කරලා. ඔන්න දිය. රුපියල් 54400. ණය නිදහස් වෙන්න 54400 ගෙවන්න. right. අමල්ද ඉහත ආයතනයේ රුපියල් 60000ක් ණයට ගන්න. ඔහු එම මුදල ඔහුගේ මුළු මුදල ලෙස 81600ක් ගෙවා ණය නිදහස් වී. ඔහු ණය නිදහස් වූයේ කොපමණ කාලයකට පසුද? අමලුත් මේකෙන් ණයට අරගෙන ඉන්නේ. හරිද? එයා 60000ක් අරගෙන. ඒ 60000ට එයා ගෙවනවලු 81600ක් පොලිය. අපි ගහන එහෙනම් එයා කොච්චර කාලයක් ණය වෙලා ඉන්නවද? ඔන්න වෙන විදිය. එයා ගෙවපු මුළු පොලිය හොයාගන්න ඉස්සලා. කොහොමද දන්නවද මුළු පොලිය හොයන්නේ? දැන් මේ 60000ක් ණයට ගත්ත මිනිස්සයානේ 81600ක් ගෙවන්නේ. 60000 නම් හරිනම් 60000 ණයට ගත්ත 60000 දෙන්න ඕනේ. 81600ක් ගෙවන්න පොලියක් ගන්න. අරගත්ත මුළු පොලිය කීයද කියන එක තමයි මෙතන මේ මුලින්ම හොයා ගන්න ඕනේ. ඈ 81600 ණයට ගත්ත 60000 මම අයින් කරනවා. අඩු කරන්න එපා. අඩු කරාම එනවා මට 21600 කියලා. එහෙනම් මෙයා ගෙවලා තියෙන මුළු පොලිය රුපියල් 21600. දැන් පුළුවන් මට දෙලින්ම ණය වෙලා හිටි. ණය වී සිටි කාලය හොයාගන්න. ඒක කොහොමද දන්නවද? මේන මේ 21600 ගෙවපු මුළු පොලිය බෙදනවා. මොකෙන්ද? වසරකට ගෙවන පොලිය. maybe 48. ඔව්. sorry. පොලිය තව සීමාවක් තියෙනවා. 4000 දැන් නෙමෙයි. ණය විසිටි කාලය ගන්න මෙන්න මෙහෙම කරා. පොලිය දැන් තව ඉන්න ඕනේ. අපි දන්නේ මේ ගානට අනුවනේ වසරකට පොලිය. මෙයා ගහමු. වසරකට ගෙවිය යුතු පොලිය අවුරුද්දකට ගෙවන්න වෙන පොලිය. ඒක අපි දන්නේ නැහැ නේ තාම. මෙයාගේ ගානට අමල්ට අදාළව දන්නේ නැහැ. මේකට අදාළව දන්න.
අමල්කින් හැදුවේ නෑනේ මේක හදලින් 60000ක් ණයට ගත්තාම එයාට ඒකට ගෙවන්න වෙනවා අවුරුද්දට 112ක පොලියක් 60000න් 112ක් බලන්න බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 12 6 72යි මේ බිංදු දෙක අගට දාන්න මෙන්න තියෙන පුතේ රුපියල් 7200යි ඈ අමල්ට එක අවුරුද්දකට පොලිය සෙට් වෙනවා 7200යි හරිද දැන් 7200ව කීයක් එකතු වෙලාද මුළු පොලිය විදියට 21600ක් ගෙවන්න වෙන්නේ කියලායි අපෙන් අහන්නේ නං ඉතා පහසුවෙන් ණය වී සිටි කාලය මත ගන්න පුළුවන් කොහොමද ගෙවන්න තියෙන මුළු මුදල 21600 බෙදනවා පුතේ අවුරුද්දකට ගෙවන්න තියෙන මුදල 7200 7200ට 7200 එකයි 21600ට 7200 තුනයි උත්තරය එනවා මත වසර 3යි කියලා. උත්තරය එනවා වසර 3යි කියලා. ඒක පැහැදිලි කරගන්න අමාරු නෑ. සලාම මම මෙයාගේ උප මුළු පොලිය හොයාගත්තා. කොහොමද මුළු පොලිය හොයන්නේ? 60000 මේ මිනිස්සයා ණයට ගන්න. 81600ක් ගෙවන්න උනා කියන්නේ මෙයා වැඩිපුර 21600ක් ගෙවනවා. ඒ ආතල් එකට නෙමෙයිනේ ඒ ගවන්නේ මුළු පොලිය. ඒතර මෙයාට ගෙවන්න සිද්ධ වෙන මුළු පොලිය 21600. හරිද? ඊළඟට මම හොයාගත්තා එක අවුරුද්දකට පොලිය කීයද? ඒ කොහොමද? 60000යි ණයට ගන්නේ. එයාගෙන් අය කරනවා 112ක වාර්ෂික පොලියක්. පිටතට හොයාගත්තේ මේ බැංකුවේ පොලිය අනුපාතය 112යි නේ. 60000යි ණයට ගත්තේ එකකින් 112ක් අවුරුද්දට පොලිය ගෙවනවා. ඒතර 60000න් 112ක් කීයද කියලා බැලුවා. බිංදු දෙකට බිංදු දෙක ගියා. 612න් වැඩි කරාම 7200. එහෙනම් මෙයාට එක අවුරුද්දට පොලිය 7200ක් ගෙවන්න ඕනේ. අපෙන් අහන්නේ මෙයා ණය වෙලා හිටියේ කාලෙනේ. එක අවුරුද්දට 7200 ගානේ අවුරුදු කීයක් ණය වෙලා හිටියොත්ද මුළු පොලිය 21600ක් සෙට් වෙන්නේ කියලායි අපිට හොයාගන්න තියෙන්නේ. ඒතර ඒක දෙන්නේ මොකද කරන්න ඕනේ? ගෙවලා තියෙන මුළු පොලිය 21200 බෙදනවා අවුරුද්දකට ගෙවන්න තියෙන පොලිය 7200 ගානට උත්තරේ එනවා 3යි. එහෙනම් මෙයා ණය වෙලා ඉඳලා තියෙන අවුරුදු 3ක කාලය. ඔන්න ඔහොමයි පුතේ එතන ප්‍රතිශත කොටසට අදාළ පිළිතුරු ටිකේ. හදාගන්න සටහන් කරගන්න එක.
right ඊළඟට පිටු අංක 29 පුතේ. ඒකෙත් B කොටසට මේ ප්‍රතිලෝම සමානුපාත වලින් දාලා තියෙනවා. මම ප්‍රතිශත විතරක් කතා කරමින් ඉන්නේ මේ යන්නේ. ටිකක් ඉතින් සංකීර්ණයි මේ පාර පේපර් සෙට් එකේ තියෙන ප්‍රශ්න ටික. right බලමු ගන්න. ඉස්සරහම මෙන්න පිටු. එක්තරා විදුලි උපකරණයක් ආනයනය කිරීමේදී තීරු බදු ගෙවීමට පෙර එහි මිල 40000. බදු ගෙවීමෙන් පසු එහි මිල 56000. තීරු බදු ප්‍රතිශතය කීයද? බද්ද ගෙවන කලින් 40000යි. බද්ද ගෙවුවට පස්සේ 56000ක්. ඉස්සරහම තීරු බදු හොයාගමු. බලන්න. තීරු බද්ද කොහොමද? 56000න් 40000ක් අඩු කරන්නේ. අය කරලා තියෙනවා 16000ක් තීරු බද්දක්. රුපියල් 16000ක් තීරු බද්දක් අය කරලා. ඒතර තීරු බදු ප්‍රතිශතය හොයන්නේ කොහොමද? ඔන්න හොයන විදිහ තීරු බදු ප්‍රතිශතය ගන්න විදිහ බලන්න. බාන්නේ වටිනාකම ඇදලා ලියන්න. 40000ක් වටිනවා බාන්නේ. ඒ 40000ට ගෙවන්න තියෙන බද්ද උඩින් ලියන්න 16000. 40000ට බද්ද 16000. බාණ්ඩේ වටිනාකම ඇටි ලියනවා. ගෙවන්න තියෙන බදු මුදල උඩින් ලියනවා. ප්‍රතිශතය ගන්න වැඩි කරනවා පුතේ 100%. සුළු වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ යට බිංදු දෙකට උඩ බිංදු දෙකක් කැපෙනවා. 164න් බෙදුවාම උත්තරේ 140යි කියලා. එහෙනම් අය කරලා තියෙන තීරු බදු ප්‍රතිශතය පුතේ 140යි. 140ක තීරු බද්දක් අහලා තියෙනවා. එම උපකරණයේ ගොඩබෑ මහා ප්‍රවාහණයට රුපියල් 4000ක් වැය කළ පසුව ඒ වටිනාකමට 15ක එකතු කළ අගය මත බැද්දා. වැට් බද්දක් අය කරේ. එම බද්ද කීයද? මොකද කරන්නේ? මේ භාණ්ඩය පුතේ 56000ක් වියදම් කරලා දැන් ගෙන්නනවනේ. ඊට අමතරව තවත් වියදම් යනවා. ඒ මොනවාද? රුපියල් 4000ක් ගන්නවලු ගොඩබෑම සහ ප්‍රවාහණයට. ඒකත් එකතු කරමු පුතේ. එතකොට දැන් භාණ්ඩය වෙනවා 60000ක්. රුපියල් 60000ක් දැන් මේ උපකරණයට රුපියල් 60000ක් වියදම් කරනවා. ඒත් නවතින්නේ තව වැට් කියලා බද්දක් ගහනවා. වැට් බද්දක් එකතු කරලා අගය මත බද්දක් ගන්නවා. දැන් 60000යි සමස්ත වියදම මේ භාණ්ඩයේ සඳහා. ඔය 60000න් ආයෙත් වැට් බද්දක් ගහනවා. 60000න් 115ක වැට් බද්දක් ගන්නවා. එහෙනම් බද්ද කීයද? 60000න් 115ක් බලන්න කීයද කියලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 15ක් අය 90යි. මේ බිංදු දෙක අගට දාන්න. කීයද රුපියල්? රුපියල් 90000. රුපියල් 90000යි. අපෙන් අහන්නේ වැට් බද්ද කීයද කියලා විතරයි. රුපියල් 90000යි කියලා. ආන් එහෙම පුතේ ඒ ගානට උත්තරයක්. හදාගමු ඒකත් ඉක්මනින්ම.
හොඳයි ඊළඟට පුතේ මම තෝරගන්නවා අවසාන ගැටලුව 37 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නය. ඊට වගේ 37 දෙවෙනි ප්‍රශ්නය. හොඳට කල්පනාවෙන් උත්තර දෙන්න ඕන ප්‍රශ්නය. ත්‍රිසාන්ගේ මාසික වැටුපෙන් දස ගුණයක මුදලක්. පඩිය වගේ 10 ගුණයක්. සහනදායි පොලියක් යටතේ මූල්‍ය ආයතනයකින් ඔහුට ලබාගත හැකියි. ණයට ගන්න පුළුවන්. එසේ ණයට ලබාගත් මුදලෙන් රුපියල් ලක්ෂ 2ක් 10%ක වැල් පොලියක් යටතේද ලක්ෂ 2ක් 10%ක වැල් පොලිය යටතේද ඉතිරි මුදල 12%ක වාර්ෂික සුළු පොලිය යටතේද මූල්‍ය ආයතන දෙකක තැන්පත් කරන්නේ. වැල් පොලියක් ගෙවන බැංකුවකයි සුළු පොලියක් ගෙවන බැංකුවකයි තැන්පත් කරන්නේ. වැල් පොලියක් ගෙවන බැංකුවේ තැන්පත් කරන මුදල ලක්ෂ 2යි කියලා කියනවා. හැබැයි සුළු පොලියක් ගෙවන බැංකුවේ තැන්පත් කරන මුදල අපිට කියන්නේ නැහැ. හරි? රුපියල් ලක්ෂ 2 සඳහා වර්ෂ දෙකට ලැබෙන පොලිය සොයන්න. ලක්ෂ 2කට පොලිය කීයද? ඔන්න බලන්න. පළමු වසරට පොලිය. කොහොමද ඒක හොයන්නේ? ලක්ෂ 2 වැඩි කරනවා ලක්ෂ 2කින් 10ක් පොලිය. මේ 10ක් බලන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. දෙවරක් එක 2යි 1යි 2යි 3යි 4ක් ගන්න. 20000. පළමු වසරට පොලිය රුපියල් 20000. ඊළඟට දෙවන වසරේ මුදල මේ account එකේ තියෙන මුදල හොයාගන්න බෑ. ලක්ෂ 2ක් එයා දැම්මා. පුතේ ඒ දාපු ලක්ෂ 2කට 20000ක් පොලිය සෙට් වෙනවා. ඒතර දෙවෙනි අවුරුද්දේ මුදල වෙනවා රුපියල් 220000. දැන් දෙවෙනි අවුරුද්ද පටන් ගන්නකොට එන account එකේ 220000ක් තියෙනවා. දැන් දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්න. දෙවන වසරට පොලිය කොහොමද දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්නේ? 220000ක් account එකේ තියෙනවා. ඒකෙන් 10%ක් පොලිය හදනවා. තේරුණාද? account එකේ තියෙන මුදල ඒ අවුරුද්ද ඇතුලේ account එකේ තිබ්බ මුදලටනේ පොලිය ගණනය කරන්නේ. 220000ක් account එකේ තියෙන. ඒකෙන් 10%ක පොලියක් බලන්න. බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. 22000ක් වෙනවා දෙවෙනි අවුරුද්දේ පොලිය. රුපියල් 22000. දෙවෙනි අවුරුද්දට පොලිය රුපියල් 22000. අපෙන් අහන්නේ මොකද්ද? වර්ෂ දෙකකට ලැබෙන පොලිය කීයද කියලා. එහෙනම් මුළු මුදල නෙමෙයි අහන්නේ මුළු පොලිය. දැන් මෙයාට අවුරුදු දෙකටම ලැබෙන මුළු පොලිය මට මෙන්න මෙහෙම හොයන්න. පළවෙනි අවුරුද්දට හම්බුණා යාට 20000ක් පොලිය විදියට. පළවෙනි අවුරුද්දට පොලිය 20000යි. දෙවෙනි අවුරුද්දට පොලිය 22000යි. ඒතර 20000යි 22000යි එකතු කරාම රුපියල් 42000. අවුරුදු දෙකටම මෙයාට පොලිය විදියට 42000ක් ලැබෙනවා. රුපියල් 42000ක් ලැබෙනවා අවුරුදු දෙකටම පොලිය විදියට. ඊට පස්සේ වසර දෙකකට පසු සුළු පොලියක් ලෙස ලැබෙන මුදල 60000ක් නම් ඔහු 12%ක සුළු පොලිය යටතේ තැන්පත් කළ මුදල කියනවා. අන්න ප්‍රශ්නේ. දැන් සුළු පොලියට බැංකුවේ සල්ලි දැම්මනේ. සුළු පොලියට දැම්ම බැංකුවෙන් එයාට අවුරුදු දෙකටම පොලිය 60000ක් දෙනවා නම් තැන්පත් කරේ කීයද කියලා. අපිට තැන්පත් කර මුදල දෙන්නේ නැහැනේ. තැන්පත් කර මුදල දෙන්නේ නැහැ. දැන් මෙතන තැන්පත් කර මුදල දෙන්නේ නැතුව අවුරුදු දෙකටම පොලිය දීලා තියෙනවා. පොලිය දීලා තැන්පත් කරේ කීයද කියලා අහන්න. ඔන්න බලන් ඉන්න හදන විදිය. දැන් මෙයාට අවුරුදු දෙකටම පොලිය 60000යිනේ. එහෙනම් වසරකට පොලිය හොයන්න. ඒක කොහොමද හොයන්නේ? අවුරුදු දෙකටම 60000 නම් අවුරුද්දකට 60000 දෙකෙන් බෙදන්න රුපියල් 30000. අවුරුද්දට මෙයාට පොලිය හම්බෙලා තියෙන්නේ 30000. හරිද? දැන් තැන්පත් කරේ කීයද කියලා හොයන්න ඕන බලන්න.
තැන්පත් මුදල x ලෙස ගනිමු. තැන්පත් කර මුදල x කියලා ගමු. එහෙනම් අපි දන්නේ නැහැ x කියන්නේ කීයද කියලා හරහායි. ඔන්න තැන්පත් කර මුදල. මේ මුදලින් අනිවාර්යයෙන්ම මෙයාට අවුරුද්දට 112ක පොලියක් බිමනවා. මේ තැන්පත් මුදලෙන් 112ක් පොලියක්. තැන්පත් මුදල x කියලා ගත්තොත් ඒකෙන් 112ක් පොලිය. මේ මුදලෙන් 112ක් බලනවා කීයද කියලා. ඒක තමයි පුතේ රුපියල් 30000ක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? තැන්පත් කර මුදල x නම් අපි දන්නේ නැහැ නේ. ඇත්තටම තැන්පත් කර මුදල කීයද කියලා. ඒ තැන්පත් කරපු මුදලෙන් 112ක් අවුරුද්දකට පොලිය ගෙවනවා. ඒතර මේ මුදලෙන් 112ක් කියන්නේ අවුරුද්දට ගෙවපු පොලිය 30000ක්. දැන් මේක සුළු කරලා අපි x හොයමු. ඔන්න බලන් ඉන්න. x වැඩි කිරීම 112 සමානයි 30000යි. දැන් x නේ හොයන්න ඕනේ මේ වැඩි කිරීම 100 නැති කරන්න. බෙදීම 100 නැති කරන්න මේ පැත්තත් වැඩි කරනවා 100. එහා පැත්තත් වැඩි කරනවා 100. 100ට 100 කැපෙනවා. දැන් එනවා x වැඩි කිරීම 12 සමානයි 30000 අගට බිඳු දෙකක්. දැන් x යන දෙපැත්තම 12න් බෙද. right 12ට 12 කැපෙනවා. දැන් එනවා x සමානයි 12ට 12 1යි 30ට 12 6යි. ඒ කියන්නේ sorry කරදුනා මට 12ට 12 1යි 30ට 12 6ක් නෑනේ. 12ට 12 1යි 300ට 12 25ක් තියෙනවා. මේ බින්දු ටික අගට ඔන්න වැඩි. මේ තියෙන්නේ ලක්ෂ 2කමාරයි. ඔන්න තියෙනවා පුතේ වැඩි. රුපියල් ලක්ෂ 2කමාරක් මෙයා එහෙනම් බැංකුවේ තැන්පත් කරලා. x කියන්නේ මේ හොයාගෙන කි x කියන්නේ තැන්පත් කරපු මුදලනේ. එයා තැන්පත් කරපු මුදල ලක්ෂ 2කමාරයි කියලා ඔන්න අපිට. එහෙනම් මෙයා සුළු පොලියට තැන්පත් කරලා තියෙන ලක්ෂ 2කමාරයි. හරි. ඔහුගේ මාසික වැටුප සොයන්න. එහෙනම් එයාගේ වැටුප කීයද දාන්න. එතකොට ඒක හොයන්නේ මෙන්න මේව. හොඳට බලන් ඉන්න. මම කොහොමද හිතන්න තියෙන ගාණක් කියනවනේ. දැන් මෙයා මේ ණයට ගන්නේ එයාගේ පඩිය වගේ 10 ගුණයක් හොඳේ. ගාණේ පටන් ගන්නකොට කියනවනේ ඔහුගේ මාසික වැටුප වෙන දස ගුණයක් හොඳේ. right. මම ඉස්සලාම මෙයා ණයට ගත්ත මුදල හොයනවා. ණයට ගත් මුදල කීයක් ණයට අරන්ද? පළවෙනි බැංකුවේ ලක්ෂ 2ක් දැම්මා. දෙවෙනි බැංකුවේ දැන් හොයාගත්ත ලක්ෂ 2කමාරක් දානවා. එතන ඔක්කොම ණයට අරගන්න ඕන ලක්ෂ 4කමාරක්. ණයට ගත්ත මුදල ලක්ෂ 4කමාරක් වෙන්නේ. ණයට ගත්ත මුදල රුපියල් ලක්ෂ 4කමාරක්. හරිද? එතකොට මෙයා ණයට ගන්න එයාගේ පඩිය වගේ 10 ගුණයක්. ඒක පඩිය වගේ 10 ගුණයක් තමයි ලක්ෂ 4කමාර. නේ එයාගේ පඩිය මාසික වැටුප. කොහොමද මේ තියෙන එයාගේ පඩිය වගේ 10 ගුණයක් ලක්ෂ 4කමාර. එහෙනම් එයාගේ පඩිය හොයන්නේ මේක 10න් බෙදන්න. එහෙනම් රුපියල් 45000යි කියලා එනවා. එහෙනම් මෙයාගේ මාසික පඩිය පුතේ මාසික වැටුප රුපියල් 45000. මාසික වැටුප රුපියල් 45000. ප්‍රෝමිලකම් 4කුත් තියෙනවා. සුපිරිම ගාණක් ප්‍රෝමිලකම් 4. මොකද ඒක කියන්නේ? වර්ෂ දෙක අවසානයේ ආයතන දෙකෙන්ම ලැබෙන පොලි මුදල පමණක් රැකෙන. එහෙනම් අවුරුදු දෙක ඉවරනකොට ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය විතරයි. ඒක කොහොමද? පළවෙනි ආයතනයේ වැල් පොලියට පොලිය හම්බ වෙනවා. දෙවෙනි ආයතනයේ සුළු පොලියට පොලිය හම්බ වෙනවා අවුරුදු දෙකට. පළවෙනි අවුරුදු දෙකටම මේ ආයතනයේ කියන්නේ වැල් පොලියට සල්ලි දැම්ම බැංකුව තියෙනවනේ. ඒ බැංකුවෙන් යාට 42000ක් පොලිය ලැබෙනවා. හරිද? මේ බැංකුවෙන් 42000ක් හම්බ වෙනවා. ඊට පස්සේ සුළු පොලියට සල්ලි දාමු බැංකුවෙන් 60000ක් හම්බ වෙනවා. බලන්න ගානේ එහෙම කියනවා. සුළු පොලියට හම්බ වෙනවා 60000ක්. අවුරුදු දෙකටම හොඳේ. ඔය දෙක එකතු කරාම එයාට බැංකු දෙකෙන්ම ලැබිලා තියෙනවා පොලිය 1,02,000ක්. බැංකු දෙකෙන්ම රුපියල් 1,02,000ක පොලියක් හම්බ වෙලා තියෙනවා. මෙයා මොකද කරන්නේ? ඔය පොලිය මුදල විතරක් අරගෙන ගිහිල්ලා රැගෙන ගොස් එක්තරා සමාගමක කොටසක වෙළඳපොළ වෙන රුපියල් 40ක් වෙන කොටස් මිලදී ගැනීමට යොදවනවා. මේ සල්ලි වලින් කොටස් වෙළඳපොළට ආයෝජනය කරලා තියෙනවා රුපියල් 40 ගානේ කොටස් ගන්න. මෙයා ගන්න එක කොටසකට රුපියල් 4 ගානේ ලාභෙත් ගෙවනවා නම් වසර අන්තිමට මෙයාට හම්බෙන ලාභාංශය කීයද කියලා කොටස් වෙළඳපොළේ ගන්න. ඔන්න බලන්න පුතේ ගාන හතර ඉන්නේ. මම ඉස්සලාම මිලදී ගත් කොටස් ගණන හොයනවා. එයා මිලදී ගත්ත කොටස් ගන්න. කොහොමද ඒක හොයන්නේ? 1,02,000ක් තමයි මෙයා අරගෙන යන්නේ කොටස් වෙළඳපොළට. ඒකේ දීලා රුපියල් 40 ගානේ කොටස් ගන්න. එන 1,02,000ට 40න් ගානේ කොටස් කීයක් ගන්න පුළුවන්ද කියලා හොයන්න. 1,02,000 40 බෙදලා. බිඳුවට බිඳුව කැපෙනවා. 10ට
4ව 2යි. ඉතුරු වෙනවා 2ක් 22ට 4ව 5යි. 4ව 5 20යි. ඉතුරු වෙනවා 2ක් 20ට 4ව 5යි. බිඳුව අගට දාන්න. මෙන්න 2550. මෙයා කොටස් 2550ක් ගන්න. එහෙනම් එයාට ලැබෙන වාර්ෂික ලාභාංශය වෙන්නේ කොහොමද? පුතේ පැහැදිලිව කියනවා එයා ගන්න එක කොටසකට රුපියල් 4 ගානේ ලාභ දෙනවා. ගානේ කියනවනේ එක කොටසකට රුපියල් 4 ගානේ ලාභය හම්බ වෙනවා. ඒතර මෙයා කොටස් 2500ක් ගන්නවා. ඒතර 2550ක් ගන්නවා. එහෙනම් ගත්ත කොටස් 2550ටම ලැබෙන ලාභය වෙනවා. 2550 වැඩි කරනවා. 4 බිඳුව බිඳුවයි. 4 වර 5 20 බිඳුව දාන දෙකක් ඉතුරුයි. 4 වර 5 20යි 2යි 22 2 දාන දෙකක් ඉතුරුයි. 4 වර 2 8යි 2යි 10යි. මෙන්න ඊයේ රුපියල් 10200 वार्षिक लाभांश කොටස් වලද පොලේ ඥාත රුපියල් 10200ක වාර්ෂික ලාභාංශයක් හම්බ වෙනවා. ඔන්න ඔහොමයි පුතේ ගාන පට්ට දිගයි. හැබැයි හදන්නේ ඔන්න ඔහොමයි. රයිට් මම එද පටන් ගන්නදී කිව්වා මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. හැබැයි පුතේ මේවා හදන එක ආයිතින් කතා කරන්න දෙයක් නැහැ. මේ ටික හදාගත්ත කියන්නේ ආයිතින් එහාට කතා කරන්න දෙයක් නැත. හරි අපි අමාරුවෙන් වැඩේ කොට දාගමු ප්‍රශ්නයක් නැහැ. ගාන හැදුවට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ දන්ට ඉක්මන ඉල්ල
හරි හොඳයි. ඉතින් ඔයතර තමයි පුතේ ප්‍රතිශත වලට අදාළ විභවගත රචනා ප්‍රශ්න ටිකට අදාළ පිළිතුරු ටික අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මට උදේ වරුවේ පන්තිය කරගන්න බැරි වුණත් මම කිව්වා ඔයාලට මම කරන්න පුළුවන් උපරිම ඔයාලා වෙනුවෙන් කරනවා. ඉතින් ප්‍රශ්න කීපයක් පෞගීදී ගියාවා. ඉතින් ඒවත් එක්ක පන්තිය ටික පොඩ්ඩක් මට මානසික මට්ටම හදා ගන්න අපහසුයි. පන්ති පවත්වන්න. ඉතින් ඒකින්ද කරගන්න හම්බුනේ. මම ඒ ටික රිකවර් කරනවා. හෙට දවසේ සුපුරුදු පරිදි උදේ 8:00 පුතේ ගණන් පන්තිය පවත්වනවා. මග අරගන්න එපා. අනිවාර්යෙන් සහභාගී වෙන්න. වැඩ ටික හරියට යමු. අපි මේ ගේම අමාරුවෙන් දැන් හොඳම තැනකට අරගෙන අවිල්ලා තියෙන්නේ. අපි මෙතනින් එහාට ඒ අරගෙන ආපු ගේම ජයග්‍රහණයකම අවසන් කරගන්න. එහෙනම් මම අදට මෙතනින් නවතිනවා. හෙට උදේ 8:00 නැවතත් ගණන් පන්තියත් එක්ක මුල. හැමෝටම ආයුබෝවන් උත්සාහයි පරිස්සමෙන්.